සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඉන්න තැනක ඉඳන් ලොකු කැපකිරීම් සහිතව මෙවර අවුරුද්ද වෙනුවෙන් පෙළ ගැසුණු ඔබ හැමෝටම බොහොම ස්තුතිවන්ත වෙනවා. යම් යම් සුළු සිදුවීම් හැරුණු විටදී මේ කාලවකවානුව ඇතුළතදී අප දුටුවා බොහෝ දේ කැප කරමින් විදේශගතව සිටින පිරිසේ සිට ශ්‍රී ලංකාවේ ගම්මානවල සිටින පිරිස දක්වා හැමෝම තමන්ට තිබුණු වපසරියේ තමන්ට තිබුණු හැකියාව මත පදනම්ව මේ වෙලාවේ පුළුවන් විදිහට අවුරුද්ද වෙනුවෙන් පෙළ ගැහුණා. එහෙම නැතුව සාමාන්‍යයෙන් අපි වෙනදා තිබුච්ච සාමාන්‍යකරණයට නොවි ඔබ ඒ ආකාරයෙන් නීති රීති පිළිපැදීම පිළිබඳ අප ස්තුතිවන්ත වෙනවා. අද ඉඳන් අපි ආපහු වතාවක් ඊයේ දවසේ අපේ විරාමයක් තිබුණා. අද ඉඳන් යලිත් වතාවක් අපි සූදානම් රාජ්‍යාන්ත්‍රණය කොහොමද දියත් වෙන්නේ, මොන මොන විදිහේ වැඩ කටයුතු දියත් වෙන්නේ, කවුද මේ වෙලාවේ බොහොම සක්‍රීය සේවයක් සපයන්නට කටයුතු කරන්න කියන කාරණේ පිළිබඳ ඔබ දැනුවත් කරන්න. අද දවසේදී අපි හිතුවා දැන් කොළඹ සහ මේ තදාසන්න නාගරික ප්‍රදේශ ආශ්‍රිතව භාණ්ඩ බෙදා හැරීමේ යාන්ත්‍රණය පෞද්ගලික ආයතනත් එක්ක එකතු වෙලා සතොස හෝ වේවා අනිකුත් පෞද්ගලික සුපිරි වෙළඳ ජාලය හෝ වේවා වෙනත් ඔග නිෂ්පාදනය කරන මේ බෙලන්සල් හෝ වේවා ඔවුන් මේ යාන්ත්‍රණය දියත් කරනවා නගර බදව. හැබැයි ගමට යන විටදී ඔබට හිතෙන්නට පුළුවන් කොහොමද ගමට යද්දි මේ යාන්ත්‍රණය දියත් කරන්නේ? ගමේ ගෙවල් වලට බඩු ටික බෙදෙන්නේ කොහොමද? ගමේ ගෙවල් වලට ඒ ආශ්‍රිත ප්‍රදේශ වලට ලොරියක් අරන් යනවා නම් ඒ දේවල් කෙරෙන්නේ කොහොමද? ඒ ප්‍රදේශ ආශ්‍රිත ජනතාවගේ පහසුකම් සලසන්නේ කොහොමද? මොකද නගර ආශ්‍රිතව තියෙන අර සාමාන්‍යයෙන් ප්‍රවාහනය කරන සේවාවන් ගම්මාන ආශ්‍රිතව දියත් වෙන්නේ නැහැ. ඒ නිසා දැවැන්ත යෝධයෙක් විදිහට මේ වෙලාවේ දැවැන්ත කර්තව්‍යයක් සිදු කරනවා මේ රටේ සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. ඒ වගේම අපි දන්නවා ග්‍රාමීය බැංකුව හෝ වේවා එතන බැඳුණු කාරණා බොහෝමයක් තියෙනවා සම්පකාර සමිතිය හා සම්බන්ධයෙන්. ඒ නිසා අද අපි වැඩි බරක් තබන්නට හිතනවා මේ වෙද්දී නිහඬ සේවයක් කරන සමහර වෙලාවට රට නොදන්න මේ දැවැන්ත කර්තව්‍ය පිළිබඳ ඔබට තොරතුරු ගෙන එන්නට ඕනේ සහ ඔවුන් ඉදිරියේදී ඔබ වෙනුවෙන් කරන්නට බලාපොරොත්තු වෙන තවත් සේවාවන් මොනවද? ඔබට යම් ආකාරයේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒවට අදාළ වුණු ක්‍රමවේද සකස් කරගන්නේ කොහොමද කියන දේ පිළිබඳ පැහැදිලි කරගන්න පුළුවන්. අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා දවසේදී සම්පකාර කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර් සුවින්ද එස් සිංගප්පුලි මැතිතුමනි අයබෝන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම සබරගමු පළාත් සම්පකාර කොමසාරිස් මයුර අරන්දල මැතිතුමනි අයබෝන් ඔම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. මුලින්ම මේ කාරණයට ප්‍රවේශ වෙන්න මේ රටේ සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කියන තැනට එන්නේ මේ සම්පකාර කියන සංකල්පය මම හිතන්නේ අතීතයේ ගමකින් පටන් ගත්තේ සමිතිය ව්‍යාප්ත වෙලා අද වෙද්දී ලෝකයේ දැවැන්ත ශක්තියක් විහිදිච්ච දෙයක් තමයි සම්පකාර කියන්නේ. අපි මේ සංකල්පය ඉඳලා පොඩ්ඩක් කතා කරගෙන යමු. සුබදෑසනක්. චාමර සම්පාරය කියන්නේ දැන් සියවසකට වැඩි කාලයක් අපි අත්විඳපු දෙයක්. ලංකාවේ සම්පාරය පටන් ගත්තේ සම්පාර ව්‍යාපාරය 1906 දී. දුම්බර මිටියාවතේ නෑදෙන සමිතියකින් තමයි මේ සම්පාර ව්‍යාපාරය ලංකාවේ ආරම්භ වුණේ 1906. ඒතර අද වෙනකොට අවුරුදු 100ක් ඉක්ම වෙලා ගියපු බොහොම එක පැත්තෙන් වියපත් මිනිස්සෙක් කියන්නත් පුළුවන්. හැබැයි ඒ වගේම බොහොම ශක්තියක් එකතු කරගත්ත ආයතනයක් අද. සහ සම්පකාරය කියන්නේ මේක රජෙත් නෙවෙයි පුද්ගලිකත් නෙවෙයි. සම්පකාරයේ අයිති යම් කිසි අරමුණක් වෙනුවෙන් ඒක රාශි වෙන කණ්ඩායමක්. අපි හිතමු දැන් ඔබ ජනමාධ්‍යවේදී. ඔබ හිතනවා ජනමාධ්‍යවේදීන්ට යම් ගැටලු ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ මාධ්‍යවේදීන් ටික එකතු වෙලා තමන්ගේ ගැටලු විසඳ ගන්න ඒ සඳහා විසඳුමක් වශයෙන් යම් කිසි සංවිධානයක් ගොඩනගා ගන්නවා. අපි ඒකට තමයි සම්පකාරය කියන්නේ. දැන් ලංකාවේ මේ සම්පාර ව්‍යාපාරය මෙහෙවන සම්පාර සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටවලා 87 දී මධ්‍යගත කිරීමත් එක්ක 13 වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් එක්ක මේක පළාත් වලට බෙදලා ගිහිලා පළාත් 9ට පළාත් 20ක් බාටපත් වෙලා දැන් මේක වෙනස්ම ක්‍රමයකට ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. එතකොට සම්පකාරය තුල අද වෙනකොට ලංකාවේ ජනගහනය මිලියන 21යි මිලියන 8ක් අපේ සමාජිකයෝ. ඒතර දැන් ලෝකේ ගත්තත් ලෝකයේ තියෙන ප්‍රබලම සහ දැවැන්තම රාජ්‍ය නෝනායතන සංවිධානයක් තමයි සම්පාර ව්‍යාපාරය කියන්නේ. අන්තර්ජාතික සම්පාර සංධානය කියන්නේ ලෝකේ තියෙන දැවැන්තම රටවල් 190ක් එකතු වෙච්ච දැවැන්ත සංවිධානයක්. ඉතින් මේක තමයි සම්පාරයේ තියෙන දැවැන්ත බව. සහ සම්පාර ව්‍යාපාරය කියන්නේ. මේක ප්‍රධානම දේ තමයි මේකේ සමාජිකයාට අයිති දෙයක්. ඒක තමයි ප්‍රධානම දේ. අපි බොහෝ දෙනෙක් මේක හිතන්නේ නැති දෙයක්. මේක සමාජිකයට අයිති. ඔවුන්ගේ දෙයක්. ඔවුන්ගේ අරමුදලින් තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්ගේ අරමුදලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ලාභය යන්නේ ඔවුන්ට. මේකේ පාඩුවක් වුණොත් ඒක දරන්නෙත් ඔවුන්මයි. මේක තමයි සම්පකාරය කියන්නේ. ඉතින් මේක ලංකාවේ සුවිශේෂීව අපි දාගෙන සම්පකාර ව්‍යාපාරයේ රජයත් එක්ක බද්ධව කටයුතු කරනවා. ඒක ප්‍රතිපෝෂණය. ඒ කියන්නේ රජයට අපි උදව් කරන ගමන් රජයත් අපිට උදව් කරනවා. බදු සහන දෙනවා. සමහරට ඒකාධිකාරයන් ලබා දෙනවා. විවිධ අපිට ආධාර අනුග්‍රහයන් දෙනවා. සාමාන්‍ය මූල්‍ය පහසුකම් අපිට සපයනවා. අපිත් යම් අවස්ථාවකදී රජයට අවශ්‍ය වුණොත් අපි සම්පාර ව්‍යාපාරයේ වෙනුවෙන් පෙරමුණ ගන්නවා. විශේෂයෙන්ම ආපද අවස්ථාවලදී. අපි තමයි සම්පාර ව්‍යාපාරය තමයි පෙරමුණ අරගෙන ජනතාව තුළට ගිහලා රජයේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්නේ. ඒක නිසා මේක
සමුපකාර ව්‍යාපාරයක් කියන්නේ මම දකින විදිහට රටක තියෙන හොඳම සංවර්ධන මෙවලමක්. රටක් සංවර්ධනය කරන්න. දැන් උදාහරණයක් ලෝකයේ අත්දැකීම් ගත්තොත් ඉන්දියාවේ අමුල් ව්‍යාපාරය. දැන් අපි බොන කිරිපිටිය නවසීලන්තේ එන ඇන්කර් කියන එක අපේ නවසීලන්තේ කිරි නිෂ්පාදකයන්ගේ සම්පාද සමිතිය. ඕස්ට්‍රේලියාව ගත්තා, ජපානය ගත්තා. මේ මුළු ලෝකෙම ව්‍යාප්ත වෙච්ච දැවැන්ත සංවිධානයක් තමයි රටේ ප්‍රබල ව්‍යාපාරික ආයතන තමයි සම්පාදකය කියන්නේ. ලංකාවෙත් එහෙමයි. අපි දැන් ඔබ පූර්විකයේදීකෝ මේක යෝධයෙක් කියලා. අපි කියන්නේ ඉදාගෙන ඉන්නේ යෝධයෙක්. ඒ තරම් දැවැන්ත ශක්තියක් අපිට තියෙනවා ලංකාවේ සම්පාදකයට. උදාහරණයක් ඔබ ග්‍රාමීය බැංකුව ගැන කිව්වොත් ග්‍රාමීය බැංකුව 2800. ඒ කියන්නේ අපේ බැංකු ජාලය 2800 ශාඛා. සනස සමිති ගත්තොත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් ගත්තොත් සනස සමිති 9000ක් අද සක්‍රියයි. එතකොට අපේ මුල්‍ය ශක්තිය ගත්තොත් බිලියන 500කට වැඩි. ඒතර අපේ ප්‍රාදේශික සංඛ්‍යාව කඩවල් ටික අවුට්ලට් ටික සුපර් මාකට් ටික ගත්තොත් 3200ක් ලංකාවේ. ඉතින් මෙච්චර දැවැන්ත නිෂ්පාදන සම්පාදන සමිති 2000ක්. මෙච්චර දැවැන්ත ව්‍යාපාරයක් ලංකාවේ. ඒක අර මං කියුවේ නිදාගෙන නියෝදයක් කියලා. අපේ ශක්තිය සමහරවිට අපි දන්නෙත් නැහැ. සමහරවිට අපේ ශක්තියෙන් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. හැබැයි මේ වෙලාවේ අපේ ශක්තියෙන් අපි ප්‍රයෝජනයක් ගන්නවා. ඒක තමයි වැදගත්ම දේ. සමුපකාරය කියලා මම පොඩ්ඩක් කිව්වොත් මේක තමයි අපිට කියන්න තියෙන දේ. රාජ්‍ය මැදිහත් වීම දැන් කොහොමද මේ සම්පකාර සමිතියත් එක්ක සම්බන්ධ වෙන්නේ ලංකාවේ? ලංකාවේ අපි සම්බන්ධ වෙන්නේ දැන් ගොඩක් වෙලාවට අපි සමුපකාරය කියලා ලංකාවේ හිතන්නේ ගත්තොත් විවිධ සේවා සම්පකාර සමිති. ඒක හිතන්නේ මොකද ජනතාවට වඩා සමීප වෙලා තියෙන සහ දැන සේවයක් කරන විවිධ සේවා සම්පකාර සමිති. නමින්ම කියන්නේ විවිධ සේවාවන්. ඔවුන් කෘෂිකාර්මික කටයුතු කරනවා, කර්මාන්ත කරනවා, නිෂ්පාදන කරනවා, ග්‍රාමීය බැංකු ටික ඔවුන් යටතේ තියෙන්නේ. අපි කවුරුත් දන්න ගමේ සමුපකාරය කියලා අපි ඉස්සර කිව්වනේ. ගමේ ප්‍රාදේශිකයේ ඒක විවිධ සේවා සමුපකාර සමිතියේ. එතකොට මේ සියල්ලටම අවශ්‍ය සමහරට බදු සහනය දෙන්න අපේ රජය. බදු සහනය අපිට දෙනවා. එතකොට 1977ට කලින් යම් මේකාධිකාරයන් තිබුණා. අපේ කුඩා කාලේ අපිට මතකයි අපි ගමේ ප්‍රාදේශිකයට යන්න ඕන කාඩ් එකත් එක්ක මේ බඩු ටික ගන්න. රෙදි ටික දුන්නේ සමුපකාරය. භූමි තෙල් ටික දුන්නේ සමුපකාරය. මේ ප්‍රාදේශිකේ. මේ කාලේ ගමේ සමුපකාර සමිතියේ ප්‍රාදේශිකයේ මැනේජර් මහත්තයා තමයි ගමේ හිටපු ප්‍රධානම පුද්ගලයා. ඒ පුද්ගලයා එතකොට වර්තමානයේ දැන් අපි 2007-8 කාලේ වගේ වුණාට අපිට බදු සහන දුන්නා. ඒතර අපි කෝප්සිට් ටික හදන්න දැවැන්ත මුදලක් රජයෙන් දුන්නා. මිලියන 400ට ආසන්න මුදලක් රජයෙන් දුන්නා කෝප්සිට් ටික නවීකරණය කරන්න. කෝප්සිට් 397ක් අපි හැදුවා. මෙගා කෝප්සිට් 28ක් හැදුවා. ඒ රජයෙන් තමයි සල්ලි දුන්නේ අපිට මිලියනය ගානේ. ඒතර මිනි කෝප්සිට් අපි 1000ක් හදලා තියෙනවා. ඒකට ලක්ෂ 5 ගානේ දුන්නේ රජයෙන්. ඒතර ඒක තමයි රජයේ තියෙන බැදීම. එතකොට ඒ රජය කරන්නේ මොකද මේක ජනතා ව්‍යාපාරයක් විදිහට ජනතාවට පහසුකම් සපයන ජනතාව හුරා කන්නේ නැති ව්‍යාපාරයක්. එතකොට අපි ලාභය මත නෙවෙයි පදනම් වෙන්නේ. ව්‍යාපාරයක් විදිහට ලාභය මත පදනම් වෙනවා. අනිත් පැත්තෙන් සේවාව අපි මූලික වෙනවා. ඒකෙන් තමයි රජයත් එක්ක යන බද්ධ වීම තියෙන්නේ. හොඳයි. දැන් සම්පකාර කියන සංකල්පය ඔබට පැහැදිලි වෙන්නට ඇති නිදා සිටින යෝධයෙකුසේ අපිත් මේ සංකල්පය පිළිබඳ කතා කරද්දී අපි නොහිතන බොහෝ තැන් සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවත් එක්ක ගෑවිලා තියෙනවා. ග්‍රාමීය බැංකුව කිව්වහම මේ රටේ ගම්මානවල ඉන්න මිනිසුන්ගේ හදවත බඳු බොහෝම ලෙන්ගතුව ජනතාවත් එක්ක සමීපව වැඩ කරන ග්‍රාමීය බැංකුව එතනින් එහාට යන විටදී සනස සමිතිය මේ සියලු දේ සම්පකාර ක්‍රියාවලිය තුළ බැඳුණු අක්මුල් විදිහට තමයි හඳුන්වා ගන්නට පුළුවන් වෙන්නේ. හරි. දැන් මේ වෙලාවේ නිවසේ ඉන්න ඔබට දෛනිකව එදිනෙදා ආදායම හොයාගත්ත ත්‍රිරෝද රතේ දුවපුව බොහෝ වෙන්න පුළුවන්. කෘෂි කර්මාන්තේ නියලන ඔබට නම් ඉඩ කඩ වෙන් වෙලා තියෙනවා. නමුත් එතනින් එහාට දෛනිකව කුලියක් මලියක් කරගෙන ජීවිතේ ගොඩනගාගත්ත හැමෝටම මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම කැමති කොමසාරිස් තුමාගෙන් මේ සම්පකාර කොමසාරිස්තුමාගෙන් අහන්න මේ වෙලාවේ ඔබතුමාලා විදිහට ජනතාව වෙනුවෙන් කරපු වැඩපිළිවෙල මොකක්ද? දැන් මේ අර්බුදයත් එක්ක විශේෂයෙන්ම අපි මේකට ප්‍රවේශ වුණේ ගිය අවුරුද්දේ දෙසැම්බර් සහ මේ අවුරුද්දේ ජනවාරි වල ඔබට මතක ඇති වෙළඳපොලේ ලොකු ප්‍රශ්නයක් ආවා. මිල වැඩි වුණා, භාණ්ඩ අඩු වුණා. ඉතින් මේකදී අපිට ගරු ඇමැතිතුමා උපදෙස් දුන්නා සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට මේ දේ වෙන්නේ නැතුව අපි වැඩපිළිවෙල සකසමු කියලා. එතකොට අපි මේක පෙබරවාරි මාසෙ තමයි ආරම්භ කරේ. ඒ කියන්නේ අපි මේ අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන භාණ්ඩ සැපීමේ වැඩසටහනට අපි ගියා. කියන්නේ මිල ඉහළ යන්නෙත් නැති වෙන්න සහ ජනතාවට අවශ්‍ය භාණ්ඩ පහසුවෙන් සපයන්න. මොකද ඒ ශක්තිය අපිට තිබුණා. එතකොට අපි මේකට සූදානම් වෙවි ඉන්නකොට පළාත් කොමසාරිස්තුමාලත් එක්ක එකතු වෙලා සහ සියලුම යුද සේවා සම්පාර සමිතියත් එක්ක තමා මේ අර්බුදේ ලංකාවට ආවේ කොවිඩ් වසංගතය. ඒකම මාර්තු මාසේ 17 වෙනිදා අපි සියලුම පළාත් කොමසාරිස්වරුන්ටත් කතා කරලා අපි තීරණය කරා. ඒලා අපිට තේරුණා යම් අර්බුදයක් එනවා මෙතෙන්ද ජනතාවට ආහාර ද්‍රව්‍ය වල ගැටලුවක් එන්න පුළුවන්.
එතෙන්දී අපි ඒකට වහා මෙදිහත් යුතුයි කියලා. මොකද අපේ පූර්ව අත්දැකීම් එක්ක. අපි දැන් සමහරට නියං තත්ත්වයකදී ගං වතුර සුනාමිය විශේෂයෙන්ම ඒ අවස්ථාවලදී අපි මේ දේ අපිට අත්දැකීම් තිබුණා. ඒකත් එක්ක අපි මේ මාර්තු මාස 17 වෙනිදා අපි ආරම්භ කරා ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම වැඩසටහනේ මූලික කටයුතු ටික සංඛ්‍යාලේඛන අරගෙන මොනවද අවශ්‍ය පළාත් වලට කියන එක අපි දවස් දෙකකින් ගත්තා. ඒතර අපේ පළාත් තිබුණු තොග තත්ත්වයන් කොහොමද කියන හැත් එක්ක මාර්තු මාසේ 20 අපි ආරම්භ කරා ආලුවි සංගමයේ මාක් ෆෙඩ් එකත් එක්ක සහ ඒතර කෝප් ෆෙඩ් එකත් අපි එකතු වෙලා අපි කියන්නේ පාරිභෝගික සංගමයක් අපි මිල ගණන් අරගෙන ටෙන්ඩර් කැඳවලා අපි භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරා. මාර්තු මාසේ 20 අපි සියලුම පළාත් වලට මේ භාණ්ඩ යැවීමට ආරම්භ කරා කොළඹින්. කියන්නේ එතකොට අර ක්ෂණිකවම අපිට මේ ආපු ඉල්ලුම් මට්ට පළාත් වල තිබුණු භාණ්ඩ ප්‍රමාණය මදි වෙනකොට අපි කොළඹින් ක්ෂණිකවම භාණ්ඩ යවන්න ගත්ත මාර්තු මාසේ 20 මේ වෙනකොට අපි මිලියන 300කට ආසන්න මුදලක් අපි වියදම් කළා කොළඹින් අපේ දෙපාර්තමේන්තුව විතරක් පළාත් වලට භාණ්ඩ යවලා තියෙනවා. ඒ අරමුදල් ඔබතුමන්ලම සපයාගත් අරමුදල්ද රජයේ මැදිහත් වෙච්ච අරමුදල්? මේ අරමුදල 2012 අවුරුද්දේ අපිට රජයේ දීලා තියෙන මිලියන 800ක් චක්‍රීය අරමුදලක් විදිහට භාණ්ඩ මිලදී ගැනීමට ඒකබද්ධ ගැනීම ක්‍රමයක් යටතේ මේ භාණ්ඩ මිලදී ගැනීම. ඒ මුදල තමයි අපි යොදාගත්තේ ඒකට. ඒට අමතරව අපි රජයෙන් සතයක්වත් යොදාගත්තේ නැහැ. මේ වෙනකොට මිලියන 4000කට ආසන්න මුදලක් අපි භාණ්ඩ අලුවියක් කරලා තියෙනවා. මිලියන 4000ක්. හැබැයි අර මිලියන 300 හැරුණාම රජයෙන් එක මුදල සතයක්වත් අපි අරන්නේ නැහැ. මේ ව්‍යාපාරෙම තියෙන මුදල තමයි අපි මේකට යොදවලා තියෙන්නේ. ඒක තමයි මම කිව්වා අපි නිදානින් නියෝදෙක් කියලා. ඒ කියන්නේ මිලියන 4000ක් අපි යොදන් කරනකොට මිලියන දැන් ඉස්සරහට දැන් මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක සම්පකාර තමයි ඉස්සරහට වෙද්දී ලොකුම විකල්පය බවට ආයෙත් එන්නේ. විකල්ප විදිහට එන්නේ සහ දැන් ඔබ සනත් සහ ග්‍රාමීය බැංකුව ගැන කිව්වා. අපි දන්නවා ගමේ තියෙන ලොකු ගැටලුවක් ශුද්ධ මුල්‍ය ශේෂ්ත්‍රය. අධික පොලියට සමහර 100% පොලිය වාර්ෂික පොලියට ණය දීලා අපේ ග්‍රාමීය කාන්තාව සහ ග්‍රාමීය අපේ ඉන්න ජනතාව සූරා කැමක් කරනවා. අන්ත අසරණ කරලා තියෙනවා. හැබැයි ඔවුන්ට යම් කිසි සීමාවකින් එහාට යන්න බැරිලා තියෙනවා. මොකද ග්‍රාමීය ශුද්ධ මුල්‍ය ශේෂ්ත්‍රයේ 60%ක් ආවරණය කරලා තියෙන අපේ සමපාර ව්‍යාපාරය. ඒක නිසා ඔවුන්ට ජනතාව ග්‍රාමීය ජනතාව ගිලගෙන අවශ්‍ය දේ ක්‍රියා කරන්න බැරිලා තියෙන අපි නිසා අපි 60%ක් ආවරණය කරලා තමයි ශුද්ධ මුල්‍ය ශේෂ්ත්‍රයේ. අන්න ඉස්සරහටත් අපි දන්නවා අපිට මේ දේ කරන්න වෙනවා. සහ මේ අරමුදල් අපි සතුව තියෙනවා. අපිට පුළුවන් මේ අරමුදල් යොදවන්න මේ මන කළමනාකරණයකින්. හැබැයි මොකද මේක ජනතාවගේ මුදල්. පැහැදිලි. ඒක නිසා ඒ සම්පාර සමිතිය කඩාන වැටෙන්න අපි මේක කරන්න ඕනේ. මොකද මේ වෙනකොට අපි දන්නවා අපේ මුල්‍ය ශේෂ්ත්‍රයේ ගැටලුවක් තියෙන ද්‍රව්‍යශීලතාවය අඩු වෙලා තියෙනවා. තැන්පත් නැහැ. මේ යාය ඉන්න අය තැන්පත් ඉවත් කර ගැනීමක් කරනවා. ණය ඉල්ලනවා. ඒකට අපි ද්‍රව්‍යශීලතාවයට හානියක් නොවෙන්නේ. මොකද මේ කඩා වැටෙනවා කියන්නේ කෝටි ගාණක් ආපු රජයට නැවත බරක් වෙනවා. ඒක නිසා මනා කළමනාකරණයක අපිට මේ දේ කරන්න පුළුවන්. අපි මේ දේ තමයි අද කරමින් ඉන්නේ. අපි ඊතර මාර්තු 20 පටන් ගත්ත එක අද වෙනකන් අඛණ්ඩව එක දිගටම අපි විවිධ සේවා 304ක් කරා ප්‍රාදේශික අපේ කෝප් සිටි සාලිවිසල් 3200ක් කරා අඛණ්ඩ සැපයුමක් අපි කරලා තියෙනවා අද වෙනකොට. මේක දැවන්ත මෙහෙයුමක්. ඒ කියන්නේ ප්‍රාදේශිකයෙන් හෝ මේ අපේ අලවිසලෙන් නෙමෙයි අපි ගමටම ගිහිලා තියෙනවා. ජංගම සේවාවන් මගින් අපි ගමටම යනවා. දොරකටම යනවා. දුරකථන නැමතුවක් දුන්නොත් ඔබ අපේ අදාළ විදේශ සම්බන්ධ සමිතියට ඔබට අවශ්‍ය භාණ්ඩ මාල ගෙදරට ගෙනල්ලා දෙනවා. අමතර අය කිරීමක් නැහැ. හැබැයි අනිත් ගොඩක් අය කරන්නේ අමතර අය කිරීමක් කරනවා. අපි අමතර අය කිරීමක් නැහැ. අවශ්‍ය බඩු ටික මොකද අපි කොළඹින් ඒකාබද්ධ වෙලා එකට මිල දී ගැනීම තුළ තොග මිලට අපිට භාණ්ඩ ටික දෙන්න පුළුවන්. මිල අඩු කරලා තියෙනවා අපි ඒ තුළ. අපි අද එහෙම තමයි අපි එකතු වෙලා අඩුම මිලට ගුණාත්මකම භාණ්ඩ ටික අපි අද ගෙදරටම යවනවා. මේ වෙද්දී රජයට අවශ්‍ය වෙන්නේ මේ වගේ ව්‍යාපාර තමයි. ඒ කියන්නේ සම්පකාර ව්‍යාපාරයේ Tamanගේ ස්වශක්තියෙන් යුතු නැගී සිටීමක් රජය ලබා දුන්නු බොහොම පුංචි අරමුදලක්. පුංචි කියන්නේ සාමාන්‍ය සමස්තය ගත් කලයේ දැවැන්ත මුදලක්. නමුත් මේ ව්‍යාපෘති හා සම්බන්ධයෙන් සංසන්දනය කර බලන විටදී මේ ලබා දුන්නු පුංචි දායකත්වයෙන් ඔවුන් දැවැන්ත පරිමාණයකින් ක්‍රියාත්මක වීමක් සිදු වෙනවා. අතීතයේ ආපහු ලියවෙනවා කියන්නේ ආපහු වතාවක් අපිට මෙතනින් පසු අපි බොහොම පැහැදිලි ආර්ථික අර්බුදයක ඉන්නේ. ඉදිරි අනාගතය තුළදී සම්පකාරයේ බොහොම ප්‍රබල භූමිකාවක් මේ සමාජය ඇතුලේ හොබවනවා නියතයි. මේ දැන් තියෙන තත්වයටත් වඩා අතීතයේ ආපහු වතාවක් ලියවෙනවා කියන්නේ ඒකම තමයි. මොකද යම් ආකාරයකින් මෑත කාලයට එනකොට සම්පකාර පොඩ්ඩක් ඈත් වුණාදෝ කියලාත් වෙලාවකට හිතුණා. හැබැයි දැන් ලෝකයට ආපහු මේ දේවල් අත්‍යවශ්‍ය කාරණා බවට පත් වේ. අපිත් එක්ක ඉන්න සබරගම් පළාත් සම්පකාර කොමසාරිස්තුමා මේ කතා කරපු දේවල් ප්‍රායෝගිකව ගමේ ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම එතුමන්ලා මූලික වෙලා. මේ කතා කර කාරණා කොයි විදිහටද ගමේ ක්‍රියාත්මක වුණේ කොහොමද ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර ඔබතුමන්ලා මොනවද ජනතාවට කළේ? මම හිතන අපිටත් ඡායාරූපක් තියෙනවා ඒවත් ගන්නට පුළුවන්. මොනවද ජනතාව වෙනුවෙන් ඔබතුමන්ලා කළේ? සුබ දැසනක් ශාමර බොහොම ස්තුතියි මාස ලබා දීම සම්බන්ධයෙන්. ඇත්තටම අපේ රේඛීය දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා කිව්ව විදිහටම අපි මේ මෙහෙයුම මාර්තු 17 වෙනිදා පටන් ගත්තේ මේ වසංගතයේ ආරම්භ වෙන අවස්ථාවත් එක්කම. ඒකේ ප්‍රායෝගික තත්ත්වය අපි හොඳින් සමාජ මට්ටමත් එක්ක ගැටීමින් සිදු කරමින් පවතින අද මේ මොහොත වෙනුවෙන්ටත් අපි
අවශ්‍ය සහල් විශේෂයෙන් අද දිනේ අපි ගෙන්නමින් පවතින මොකද හෙට දිනේදී නැවත අපේ ප්‍රදේශවල ඇඳරි නීති ඉවත් වුණාම මිනිසුන් එනවා පාරිභෝගික ද්‍රව්‍ය ගන්න. ඉතින් මේ වෙද්දී මෙතුමා සඳහන් කරපු විදිහට අපි මිලියන 20කට මිලියන 200කට ආසන්න ප්‍රමාණයක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම අපි විසින් සිදු කරලා තියෙනවා. ඒ යටතේ විශේෂයෙන්ම සහල් අපිට දර්ශනක් තියෙනවා බලන්න. සෑම මේ අපි නිලධාරීන් විශේෂයෙන්ම සමිතිවල සභාපතිතුමාණන් ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය, ඒ වගේම සමිති සේවකයන්, ඒ වගේම මගේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරු ඇතුළු සියලු නිලධාරීන් අපි ඉතා විශාල මෙහෙයුම් යාන්ත්‍රණයක දැන් ක්‍රියාත්මක වෙලා ඉන්නවා මේ මාසය පුරාවටම දිවා රාත්‍රී නොබල. ඇත්තටම ඔවුන්ගේ පවුල්වල දරුවෝ ඒගේ නිවෙස්වල ඉන්නේ නැති අපි අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා සමහරලාට උදෑසන නැත්නම් රාත්‍රී කාලේ පවා මේ භාණ්ඩ බෙදා හැරීම එකතු කිරීම සිදු කරා. විශේෂයෙන්ම අපේ පළාත තුළ ගරු පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධාන ලේකම්තුමියගේ සහ දිස්ත්‍රික් ලේකම්තුමාලා දෙපළකින් මෙහෙවෙන දිස්ත්‍රික් කමිටු යාන්ත්‍රණයක් තියෙනවා. ඒක තුළ තමයි අපි විශේෂයෙන්ම පාසල් ලේකම්වරුත් එක්කත් සම්බන්ධ වෙලා අපි හඳුනාගත්ත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොහොමද, අවශ්‍යතාවය මොකද්ද, ඒ වගේම විශේෂයෙන් අපි මේ වෙලාවේ අර අපේ සාම්ප්‍රදායිකව තිබුණු කෝප් සිටි, මිනි කෝප් සිටි සහ ප්‍රාදේශික වලට අමතරව විශේෂයෙන්ම ජංගම සේවා ක්‍රියාත්මක කිරීම ආරම්භ කරා. ඒක තුළ තමයි ඇත්තටම ජනතාවගේ ලොකු පිළිගැනීමකුත් මේකට ඇති වුණා. අපේ දෙපාර්තමේන්තු කොමසාරිස්තුමා සඳහන් කරා වගේ අපි රජයෙන් ලබා දුන්න උදාහරණයක් රුපියල් 65 නම් ඒ පරිප්පු කිලෝක අපි මේ පාරිභෝගික ජනතාව අතර ඒ මුදලටම ලබා දෙනවා. එතකොට සැමන් ටින් එක රුපියල් 100ටම ලබා දුන්නා. අපේ මේ වෙලාවේ ලාභයට වඩා අපි සමාජ සත්කාරය, සමාජ මෙහෙවර තමයි මූලිකත්වය කරගත්තේ. ඒ නිසා අපි අනවශ්‍ය විදිහට නගරයට ඇදීම් වළක්වන්න ප්‍රාදේශික හරහා මෙන්ම නිවසටම ජංගම සේවා හරහා භාණ්ඩ බෙදා හැරීම සිදු කරා. විශේෂයෙන්ම අපේ සමහර සමිති දුරකථන ඇමතුමට, සමහර සමිති WhatsApp ක්‍රමයට පවා ඒවා ඕඩර්ස් අරගෙන දෙන්න පටන් ගත්තා. ඉතින් ඒ තුළ දැන් අද දිනේ ඊයේ 14 නිවාඩු දිනේ පවා අපේ සමහර සමිති සූදානම් වුණා අද ඉඳන් නැවත ඒ ජංගම සේවා ආරම්භ කරන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් මේ මෙහෙයුම ක්‍රියාත්මක කරන සම්පූර්ණ කාලය සහ ඉන් ඉදිරියටත් අපේ මෙහෙයුම දිගට කරගෙන යන්න. දැන් ඔබතුමාලා පළාත ඇතුලේ මේ සම්පකාර විවිධ සම්පකාර සමිති තියෙනවනේ ප්‍රදේශවලට අදාළ ඔවුන් ස්වයංවද ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කොළඹත් එක්ක මැදිහත් වෙලාද ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔබතුමාගේ මූලිකත්වයෙන් මැදිහත් වීමක් දෙන්නේ තනිව තමන්ට අවශ්‍ය කටයුතු සිදු කරන්න පුළුවන්ද මේ වෙලාවේ? මේ වෙලාවේ අපි ඔවුන්ට සම්පූර්ණ ස්වාධීනත්වය දීලා තියෙනවා. විශේෂයෙන්ම කොළඹ දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඔවුන්ට අවශ්‍ය මූල්‍ය තීරණ ගැනීම මේවා සම්බන්ධයෙන් අපි මූලික උපදෙස් සහ යම්කිසි නිදහසක් තියෙනවා. නමුත් ආකාර තුනෙන්ම සම්බන්ධ වෙනවා. කොළඹ හරහා අපි අලවි සංගමය හරහා භාණ්ඩ ලබා දීමට අපි මැදිහත් වෙනවා. ඒ වගේම දිස්ත්‍රික් කමිටුව හරහා දිස්ත්‍රික් ලේකම්වරු හරහා සතස මගින් අවශ්‍ය භාණ්ඩ තොග සමිතියට ගෙනීම සහ ඔවුන් මේ දක්වා කරගෙන ආපු පෞද්ගලික අංශයේ මිලදී ගැනීම. මේ ආකාර තුනෙන්ම ඔවුන් භාණ්ඩ ලබා ගන්නවා. නමුත් භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් විශේෂයෙන් අපි මැදිහත් වෙනවා. විශේෂ සම්බන්ධීකරණයක් මගින් ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් ඒ තොරතුරු ලබාගෙන හැම මාර්ගයකම මේ භාණ්ඩ බෙදා හැරීම ගැන අපි වක්කීමක් නම් තියෙනවා. මොකද අපි දුරකථන අංක දැනුම් දීලා තියෙනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම WhatsApp වගේ තාක්ෂණික ක්‍රම මගින් තොරතුරු එකතු කරගන්නවා. ඒ මගින් ජනතාවට විශේෂයෙන් මාධ්‍ය මගිනුත් ලැබෙන තොරතුරු අනුව බෙදා හැරීමේදී අපි සම්පූර්ණ සම්බන්ධීකරණයක් සිදු කරනවා. ඒ අනුව තමයි මම කිව්වේ අපි මිලියන 20ක බඩු කොළඹ දෙපාර්තමේන්තුව හරහා ගේනකොට මිලියන 200ක් දක්වා අපේ සම්පූර්ණ භාණ්ඩ බෙදා හැරීම සිදු කරලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට අපි මේ අවස්ථාවේදී අවශ්‍ය නිදහසක් ලබා දීලා තියෙනවා. හොඳයි. කොමසාරිස්තුමනි මේ වෙද්දී ග්‍රාමීය බැංකුවල ක්‍රියාකාරීත්වය කොහොමද? මොකද බැංකු ක්‍රියාකාරීත්වය යම් ආකාරයක අඩපණ වීමක් සිද්ධ වෙලා තිබුණා. නමුත් ඒක අත්‍යවශ්‍ය සේවාවක් මත පදනම්ව හැකි පමණින් සේවය ලබා දෙනවා. ග්‍රාමීය බැංකුවල ක්‍රියාත්මක වීම කොහොමද? දැන් ග්‍රාමීය බැංකුත් අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ ගොඩක් කලාවට ජනතාව වෙතෙන්ට ගෙන්නන්නේ නෙමෙයි. අපි ගෙදරටම යන්න. අපි කියන්නේ අපි එනකන් ඔබ ගෙදර ඉන්න කියලා. එහෙම තමයි අපි යන්නේ. විශේෂයෙන්ම විශ්‍රාම මෙටුප් ගෙවීමේදී 9000කට පමණ විශ්‍රාමිකයන්ට අපි විශ්‍රාම මෙටුප් ගෙන අපේ ලංකාවේ ග්‍රාමීය බැංකුව හරහා ඒ සියල්ලටම අපි ගෙදරට ගිහිල්ලා දෙන්නේ. සමාජ ආරක්ෂණ අරමුදල් විශ්‍රාම මෙටුප් ගෙන සමාජ ආරක්ෂණ ග්‍රාමීය බැංකුව හරහා ඒ සියල්ලම අපි ගෙදරට ගිහිල්ලා දෙන්නේ. කවුරුවත් ඒ වැඩි හිටියන් අපි ගෙන්නන්නේ නැහැ. ඔවුන්ට ගෙදරටම ගිහිල්ලා දෙන්නේ. ඒ වගේම අපි ග්‍රාමීය බැංකුව වලට දැන් පළාත් කොමසාරිස්වරු හරහා උපදෙස් දීලා තියෙන්නේ ඔබට ඔබගේ ගිණුමක් තියෙනවනම් ඔබට යම්කිසි මුදලක් එහි තියෙනවනම් රුපියල් 5000ක් දක්වා මුදලක් අපි දෙනවා ගෙදරටම ඇවිල්ලා. ඔබ ඉල්ලුවොත් ඔබ පණිවිඩයක් දුන්නොත් අපි ගෙදරට ඇවිල්ලා දෙනවා. යම්කිසි ණය මුදලක් අපිට ඉල්ල ගන්න පුළුවන් ඔබට. ඒක ගෙදරටම ඇවිල්ලා දෙනවා. ඔබ ග්‍රාමීය බැංකුවට එන්න අවශ්‍ය නැහැ.
ඔබට අවශ්‍ය මුදල මේ ණය මුදලක් වෙන්න පුළුවන්, තැන්පතෙන් මුදලක් වෙන්න පුළුවන්. අපි ගෙදරට මේලා දෙනවා ඒක. ණය මුදලක් අයදුම් කරනවා නම් සමාජිකයෙකු හෝ ගිණුම් හිමියෙකු හෝ විය යුතු කියන කොන්දේසියක් තියෙනවද? අනිවාර්යයෙන් මේ බැංකු කොන්දේසිය ඒ විදිහටම ක්‍රියාත්මකයි. මේ ඒ විදිහට මොකද නැත්නම් අපි මේක අර මම ඉස්සරහට කිය සමාජිකයාගෙන මේක. ඒකට ඒක සමාජිකයා වෙනුවෙන් තමයි අපි තියෙන්නේ. සමාජික නොවන තැන්පත් අපි ගන්නවා. ගත්තට උන්ට වෙනම කොන්දේසි ටිකක් තියෙනවා. ඒකට උන් ඉල්ලීමක් කරොත් ඉල්ලීමක් කරන්නත් අපිට බැංකුවට එන්න ඕනේ නැහැ. දුරකථන ඇමතුමක් දුන්නොත් මේ පණිවිඩයක් අපිට එවුවොත් ග්‍රාමීය බැංකු ශාඛාවට ඔවුන් ගෙදරට ගිහිල්ලා අවශ්‍ය ෆෝරමේ පුරවගෙන ණය මුදල ලබා දීලා එනවා. මොකද අපි ඒක බොහොම පළාත් කොමසාරිස්වරු හොඳට උපදෙස් දීලා තියෙනවා. මුදල් මේ දක්වා ප්‍රාදේශීය කළමනාකරට පුළුවන් තීරණ කරලා මේ මොහොතේම දෙන්න. එතකොට එහෙම තමයි යන්නේ. මේක මොකද මේ වෙලාවේ අපි බැලුවේ ලක්ෂ ගණන් ණය මුදල අවශ්‍ය නැහැ. තනපත් නෙවෙයි දින ජීවත් වෙන මිනිස්සුන්ට ඕන. සහ මෙතන ඉන්නේ අපේ ගමේ ඉන්න දුප්පත්ම ගොවියා නිෂ්පාදකයා තමයි අපිත් එක්ක ඉන්නේ. ඒතර ඔවුන්ට අවශ්‍ය මේ වෙලාවේ උන්ට වෘත්තියක් කරගන්න බෑ. එදිනෙදා අවශ්‍ය බාන ටික ගන්න යම් කිසි මුදලක්. ඒක අපි ග්‍රාමීය බැංකුව වලින් සහ සන්නත් සමිතිය වලින් අපි ලබා දෙනවා. සන්නත් සමිතිය කියන්නේ ගමේම තියෙන. ඒතර ගමේම තියෙන සමිතියට උන්ට ගිහිල්ලා ඒ දෙක කරගන්න පුළුවන්. කියන්නේ අපි දැන් අර ඇත්තට මේ සංකල්පය අපි අත්හදා බලමින් හිටියේ මේක එක පැත්තෙන් අපි හිතනවා අපිට ආශිර්වාදයක් කියන එක. නූතන තාක්ෂණයත් එක්ක සහ පාරිභෝගිකයා වෙත අපි යෑම. මේ දේ අපි දැන් ආරම්භ කළා. විශේෂයෙන් මේ ජංගම සේවාව මම හිතන්නේ මේක නවතින එකක් නැහැ. මොකද මේ දැන් සබරගම පළාතේ මිලියන් 200ක් කියන්නේ මේ මාසයක් නැහැ අපි කරේ. වෙනද ගත්තොත් මාස ගානක වෙනදාමක් තමයි මේ මාසෙට අපි කළා තියෙන සද්දේකට 3කට. ලංකාවේ මෙහෙම මිලියන් 4000ක වෙනදාමක් අපි මාසයක් ගියේ නෑ. අපි 7-9කට අපි කරේ මේ සාමාන්‍ය වාර්ෂික අපි බිලියන 30ක කෝටි 3000ක 4000ක තමයි අපි මේ බිලියන මේ කෝටි 300ක 400ක වෙනදාමත් තමයි අපි වාර්ෂිකව කරන්නේ සාමාන්‍ය. නමුත් මේ මාසෙකට අපි ඒට වඩා එහාට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි ජනතාවට අවශ්‍ය දේ දීලා තියෙනවා. ඒක තමයි ජනතාව විතෙන්ට ඇවිල්ලා ඒ බාණ්ඩෙන් මිල දීලා තියෙන්නේ. සහ එකම දේ අර මිල අඩුවට ගුණාත්මක දේ. අපි මෙතන බැලුවේ නැහැ ලාභය. මොකද මේලා ලාභය බලන එක නෙවෙයි මිනිස්සු ජීවත් කිරීම ඕන. ඉතින් අපි ඒ සංකල්පෙට තමයි අපි ගියේ. දැන් ග්‍රාමීය බැංකුව වලින් ණය පහසුකම් ලබාගත්ත මූල්‍යමය පහසුකම් ලබාගත්ත පිරිස් ඉන්නට පුළුවන්. ඔවුන් වෙනුවෙන් රජය ලබා දුන්නු සහන පැකේජය ඔවුන්ට අදාළ වෙනවද? එතෙන්දී අපි කියලා තියෙන්නේ ග්‍රාමීය බැංකු සහ සනත් සමිති සියල්ලටම සමිතියේ ද්‍රවශීලතාවයේ සහ අවශ්‍යතාවයේ පදනම් කරගෙන අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අවශ්‍ය පරිදි තීරණ ගන්න. මොකද අපි ඒක කොළඹින් හෝ පළාත් කොමසාරිස් හෝ අපි ඒකාකාරී චක්‍රලේඛනයක් නිකුත් කරොත් එතෙන්දී සමහරට සමිතිය කඩංගට එන්න පුළුවන්. සමිතිය මූල්‍යමය හැකියාව මූල්‍යමය හැකියාව මත. එහෙම නැත්නම් අර පාරිභෝගිකයා දැන් කෙනෙක් කියන්න පුළුවන් මට අවශ්‍ය නැහැ නේ සහනය. මට ඒ සහනය අවශ්‍ය නැහැ කියලා කෙනෙක් කිව්වොත් අපි ඒ සහනය දීලා මොකද අපි දැන් මාස 3කට සහනය ගත්තට තව මාස 3ක් අපේ ගෙවීමේ කාලෙ දික් වෙනවා. එතකොට ඒ නිසා සමහර කෙනෙක් දැන් මටම සමහර අය කතාවල කියන අපිට එපා සහනය අපෙන් කපන්න එපා කියන්න. කපන්න කියන්න අපේ මුදල. එතකොට ඒක නිසා අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්පූර්ණ වක්කීම දීලා තියෙනවා ඔබ සමිතියේ තත්වය මුල්ලේ තත්වයත් එක්ක පාරිභෝගික අවශ්‍යතාවයත් එක්ක අවශ්‍ය පරිදි තීරණය ගන්න කියන එක. මොකද මේ වෙලාව අපි ක්‍රිජුවම නියෝගයක් දෙන්න ගියොත් අපිට ඒ දේ අසාර්ථක වෙන්න පුළුවන්. රජයේ මහ බැංකුවේ උපදෙස් චක්‍රලේඛයත් එක්ක අපි දැනුම් දීලා තියෙන අනුව කටයුතු කරන්න කියන එක. ඒ අනුව Tamanට අවශ්‍ය නම් Taman කතා කරොත් අවශ්‍ය විදිහට ඒ දේ කරගන්න පුළුවන්. පළාත් කොමසාරිස්තුමනි ඔබතුමාලට තමයි මේ ප්‍රශ්නේ එන්නේ. මේ ග්‍රාමීය බැංකු සනස සමිතිය හා සම්බන්ධයෙන් යම් ආකාරයේ ප්‍රශ්න ඔබතුමාලට මේ වෙද්දී යොමු වෙලා තියෙනවද? ඔව් අපිනොත් නිරන්තරයෙන් විමසීම් කරා. ඒ අනුව අපි කොළඹ දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන උපදෙස් සහ මහ බැංකු චක්‍රලේඛය පදනම් කරගෙන අපි උපදෙස් ලිපි සහ චක්‍රලේඛ නිකුත් කරලා තියෙනවා විශේෂයෙන්ම මේ ණය සහන ලබා දීම සම්බන්ධයෙන්. එතකොට අපේ අප්‍රේල් මැයි සහ ජූනි කියන මාසවලට අපි මූලික වශයෙන් මේ ක්‍රියාත්මක කරන උපදෙස් ලබා දීලා තිනවා. මෙතුමා සඳහන් කරපු විදිහටම ඒක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර යුතුයි. ඒ වගේම ගනුදෙනුකරුවාගෙන් ඒක සම්බන්ධයෙන් ඉල්ලීමක් එන්න ඕනේ. ඒ ඉල්ලීම අපි ඒ ආකෘති පත්‍ර සහ ඒ ක්‍රමවේද දැනුම් දීලා තිනවා. ඒ ඉල්ලීම් මත අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරනවා කොච්චර කාලයකට ණය ගිවිසුම සංශෝධනය කරලා ඉදිරියට ගෙන යනවද කියන එක. දැන් ඒ ඉල්ලීම් ලැබීමෙන් පවතිනවා රජයේ නිලධාරීන් ණයගත් අය සහ පෞද්ගලික එක සමිති මට්ටමේ සමාජිකයන්ගෙන් ඒ ඉල්ලීම් අනුව ග්‍රාමීය බැංකුව අද පටන් ඒක ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මෙතුමා සඳහන් කරා වගේ යම් අය මේ අවශ්‍ය නැහැ අපිට මේ වෙලාවේ වැටුප ලැබෙනවා. ඒ නිසා මේක මේ ගැටලුවක් නැහැ කැපීම සම්බන්ධයෙන් කියලා දැනුම් දීලා තියෙනවා. ඒ අඩු වැඩි තත්ත්වය මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම අපි සමහර අපිට ග්‍රාමීය බැංකු 264ක් තියෙනවා සබරගම පළාතේ. එතකොට විශේෂයෙන් අපි සමහර අවස්ථා මුණ දුන්නා සමහරලාට මහජනතාවට මුදල් අවශ්‍ය නිසා නිරන්තරයෙන් සමිතියේ මුදල් අරගෙන ගිය අවස්ථා තිබුණා. එතකොට තැන්පතු නිරන්තරයෙන් එළියට යනවා. අනිත් පැත්තෙන් සමිතියට ලැබෙන ආදායම තමයි ණය වාරිකය සහ පොලිය කියන්නේ. ඉතින් ඒ නිසා අපි කිව්වේ තුමලාට පහුගිය දත්ත විශ්ලේෂණය කළා මේකට අවශ්‍ය
තීන්දුව తీරන ගන්න අපි ඒ නිසා ඍජුව ඔබ මේ මට්ටමින් ක්‍රියාත්මක වෙ යුතුයි කිව්වේ නෑ. නමුත් ඔවුන් සහන ලබා දීම ආරම්භ කළා තියෙනවා. ඒක ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම එතුම සඳහන් කළා වගේ ග්‍රාමීය බැංකු ජාලය හරහා සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප, ඒ වගේම රජයේ විශ්‍රාම වැටුප ලබා දීම අපි කරා. ඒ වගේම අපි සතුටු වෙනවා අපි සම්පකාර සේවකයන්ට විශ්‍රාම වැටුපක් ආරම්භ කරපු එක පළාතක් දිවයිනේ පළාත් කිහිපය අතරින් ඒ අපි මේ අවස්ථාවේදී මාර්ගගත ක්‍රමයට අපි දෙසැම්බර් මේක ආරම්භ කරේ මේ වගේ තත්ත්වයක් ගැන නොහිතා. නමුත් ඒක ආරම්භ කර තිබීම මත අපි මාර්ගගත ක්‍රමය ඔන්ලයින් මගින් ඒක අපේ සම්පකාර සේවකයන්ට ලබා දෙනවා කිසිම බාධාකින් තොරව. ඒ නිසා නවීන තාක්ෂණයට අපි හුරු වීම තුළ අපි මේ අවස්ථාවේ සම්පකාර ව්‍යාපාරයේ ශක්තිය මිනිස්සු අතරට ගෙනීමෙන් පවතිනවා. දැන් සම්පකාර කියන සංකල්පය ගත් විට ඒක ජනතාවගේම සංකල්පයක්. ජනතාවම තමයි මේකෙදි සම්පූර්ණ මූලික වී කටයුතු කරන්නේ. හැබැයි මේ වෙලාවේ ජනතාවට පාරට බහින්නට බෑ, නිවෙස්වල සිටින්නේ. එවැනි පරිසරයක් ඇතුළතදී සම්පකාර ජාලයේ ශක්තිමත්ව පවත්වාගෙන යන්නට ඔබතුමන්ලා වැඩපිළිවෙලක් යොදලා තියෙනවද? ඔව් දැනට ඇත්තටම අපි මෙහෙට ප්‍රථම වුණා වගේම අපි සක්‍රියයි. දැන් කොළඹ අපේ ප්‍රධාන කාර්ය දෙපාර්තමේන්තුව ගත්තත් අපි කියන්නේ අවම අපි 10 දෙනෙක් වගේ කණ්ඩායමක් මගේ ඉන්නවා 140ක 150ක කාර්යමණ්ඩලයක්. හැබැයි අපි 10 දෙනෙක් විතර තමයි 17 වෙනිදා ඉඳලා අඛණ්ඩවම අපි වැඩ කරනවා. අපි 10 දෙනෙක් වගේ කණ්ඩායම. මොකද අපි සියලුම දෙනා ගෙන්නගෙන මේක අවශ්‍ය නැහැ. අපි තමයි උදේ 8ට 9ට වැඩ පටන් ගත්තා. රෑ 8 9 10 වෙනකම් අපි කාර්යාලේ වැඩ. චන්ද්‍රාදිරිත කියලා අපිට නැහැ අපි වැඩ. පළාත් දෙපාර්තමේන්තුව ටිකත් ඒ විදිහටම වැඩ. ඒ වගේම අපේ විදේශ සම්පති ටිකත් ඒ විදිහටම වැඩ. ඒ කියන්නේ අවම සේවක සංඛ්‍යාවකින් උපරිම සේවයක් කිරීම තමයි කරන්නේ. මොකද මේ අපේ සෞඛ්‍ය උපදෙස් සියල්ලම අපි සලකන්න ඕන. සලකලා ඔබ අපේ සම්පාර සමිතියේ විදේශ සේවා සමිතියට ගිහිල්ලා බැලුවොත් ඒ සේවකයෝ ටික වැඩ කරන හැටි දැක්කහම ඒක පුදුම හිතෙනවා. දැන් කොළඹදී අපි මාක්ෆෙඩ් එකේ බඩු පටවනකොට එක දවසට අපේ කම්කරු සහෝදරයෝ 10 දෙනෙක් 15 කට පිටසක් හිටියේ. ලෝරි 150ක බඩු පෙටෙව්වා. රාත්‍රී 10 විතර වෙනකන්. කියන්නේ එක දිගටම බෑ කිය මේ කොහොම හරි මේ ලෝරි ටික යවන්න ඕනේ කිය පෙටෙව්වේ. කියන්නේ මේක අපේ මිනිස්සුන්ගේ මන් දන්නේ හදවතට ආව දැනීමක්. ඒක තුල තමයි දේ උනේ. දැන් අපේ සමපාර සමිතිය වලට ගියත් මේ දේ අපි දකින්න පුළුවන්. ඒ කියන්නේ එක පැත්තකින් මේ කිව්වොත් තිරේ පිටුපස්සේ ඉඳ ඔබ කිව්වා වගේ තිරේ පිටුපස්සේ ඉඳගෙන දෙවන්ත කාර්යයක් කරන. අපේ මේ සමහරట్లాට අපි ගෙදර ගියාම අපි ස්වයං නිරෝධායන වෙලා. මොකද අපිට පවුලේ සමීපව ගාවට යන්න බෑ. අපි සමාජයේ ගැටිලා ඉන්නේ. අපේ මේ සමහරට අපි දරුවෝ අපේ සමහර අය ඉන්නවා දරුවෝ දැන් සති දෙකකින් තුනකින් තමන්ගේ දරුවෝ කුඩා දරුවෝ තමන් ළඟට අරගෙන නැහැ. කියන්නේ ඇත්තටම යම්කිසි ගැටලුවක් තියෙනවා. අපි ඉන්න සමාජයේ ගැටිලා ඉන්නේ. කොච්චර අපි ආවත් අපේ වාහනේ වෙන්න පුළුවන්, අපේ ඇඳුම් පැළඳුම් වල එන්න පුළුවන් අපිට යම් ගැටලුවක් තියෙනවා. අපේ සේවකයෝ ටික ගත්තත් උදේ 7-8 වැඩ පටන් ගත්තා රෑ 10 විතර නම් බඩු පාර්සල් කරනවා. බඩු කිරනවා. බඩු ටික ප්‍රවාහනය කරනවා සමිතිවල. කියන්නේ තිරෙන් පිටුපස දැවැන්ත කාර්යයක් කරනවා කාටවත් පේන්නේ නැතිව. ඔවුන් කියන්නෙත් නැහැ. අපි මේ දේ කරනවා කියලා. අපිට මේකට අතිකාල ඕන කියලා ඔවුන් කියන්නේ. දැන් සමහර අයට නිවාඩුවක් දුන්නත් නෑ බඩු ටික කොහොමද යවන්නේ? මිනිස්සුන්ට කන්න නෑනේ. එහෙම කියලා ඒ කියන්නේ සේවකයෝ දැන් අපේ දෙපාර්තමේන්තුවේ අර ක්‍රියාත්මක සක්‍රීය භාවයට වඩා වැඩි සක්‍රීය භාවයකින්. දැන් සම්පූර්ණ ව්‍යාපාරයේ නැවත තමන්ගේ ශක්තිය අඳුරගත්ත වෙලාවක් මම දකින්නේ. අඳුරගෙන තියෙනවා තමන්ගේ කාර්යභාරය අඳුරගෙන තියෙනවා. ඒ තුළ වුන් සක්‍රීයව ඒක දිගටම සමහර අපේ සම්පාදන සමිතිය අප්‍රේල් 14 විවෘත කරලා තිබුණා. විවෘත කරා බඩු අවශ්‍ය නොති දෙන්න කියලා විවෘත කරගෙන හිටියව. ඒක නිසා අපි සක්‍රීයව හිටිය වගේම අපි සක්‍රීයයි. ක්‍රියාත්මකයි. සමහරට මේක අපේ ලියුම් එහා මෙහා යන්නේ නැහැ. දැන් කොළඹට පළාත් කොමසාරිස්වරු 9 දෙනාගේ මට ආපු යනුම් සියල්ල මගේ මේ ජංගම දුරකථනයට WhatsApp පණිවිඩයක්. එතන තමයි මේ බාණ්ඩ ඇනුම තියෙන්නේ. ඒක තමයි මම මාක්ෆෙඩ් හෝ කෝප්ෆෙඩ් එකට යවන්න මෙන්න බාණ්ඩ ඇනුම මොහම දෙන්න කියලා. එහෙම තමයි අපි බාණ්ඩය යවුවේ. ඒ කියන්නේ අපි අතර තිබුණ අන්‍යෝන්‍ය විශ්වාසය. සමහර සමිතියෙන් එන්නේ පළාත් කොමසාරිස් ඉස්සරහා බාණ්ඩ ඇනුම අපිට WhatsApp message එක. එක්ක SMS එක. අපි ඒකෙන් තමයි බාණ්ඩ ටික දෙන්නේ. හැබැයි අද වෙනකන් ඒ කිසිම ගැටලුවක් උනේත් නැහැ. මේකට කලින් අපිට දෙන මොකද අපේ සමහරලාවට හොඳ දේ වගේ නරක දේත් අපි දකිනවා. අපිට තන සමහරට බාණ්ඩ ටික ගෙනියනවා මාස ගාණක් අවුරුදු ගාණක් යන මුදල් ගෙවන්නේ නැහැ. හැබැයි අද වෙනකොට අපිට සතියේට අපි මේ මුල්ල සහනයක් දුන්නා සතියේක ක්‍රෙඩිට් ෆැසිලිටි එකක් අපි බාණ්ඩ වලට මුදල් ගෙවන්න. මේ හැම පළාතකම අපිට බාණ්ඩ වලට මුදල් ලැබෙනවා. කියනද සමිති ඒ මුදල් ටික යොදවනවා. ගොඩක්ලාට අපි දැන් රජයේ අර මුදල් නැහැ. අපේ තිබුණ මිලියන් 300ක් අපි යොදෙව්වේ. පළාත් සම්පාර දෙපාර්තමේන්තුව වල තියෙන පළාත් අර මුදල් සම්පාර සමිතිය වල ඊළඟට සම්පාර සමිතිය අර මුදල්, ග්‍රාමීය බැංකු සංගම් වල අර මුදල් මේව තමයි අපි යදෙව්වේ. අර මුදල් කියන්නේ මේ අතිරික්තයක්. නැතුව අපි කියලා තියෙන කාර්ක ප්‍රාග්ධනයට අපි යොදා ගන්න ඕන අතිරික්තයන් අපේ. අතිරික්තයන්. ලාභයන්. ඒව තමයි මේ යොදාගෙන මෙච්චර දැනට කාර්යයක් කරන්නේ. කියන්නේ අපි හිතුවෙත් නෑ අපිට මේක කරන්න පුළුවන් වෙයි කියලා. සම්පාර සමිතිය අහන්නේ කොහොම සල්ලි. හැබැයි සල්ලි තියෙනවා.
මේ කරලා තියෙන්නේ ඒක. ඒ කියන්නේ සම්පකාර සමිති පැත්තෙන් ගත්තොත් දැන් සමාජිකයින්ට අම්මාකාරයෙන් සැකයක් ආවොත් එහෙම මේ අපේ අරමුදල්ද මේ පාවිච්චි වෙන්නේ කියලා නෑ. මේ සම්පූර්ණයෙන්ම මූල්‍ය ශක්තියතාවයේ 100%ක් තහවුරුයි. තහවුරු කරලා තමයි මේ දේ කරන්නේ. මොකද පළාත් කොමසාරිස්වරු සහ අපේ පළාතේ ඉන්න නිලධාරීන් සම්බන්ධ වාරින් නිලධාරීන් මේක අධීක්ෂණය කරනවා. ඔවුන් එක බලනවා. මොකද සහය මුදල අවබෝධතාව උනොත් තමයි ගැටලුව වෙන්නේ. දැන් අවබෝධතාවක් වෙන්නේ නැහැ. මුදල අපි දකිනවා මේ මුදල නිතරම මේ සතියෙන් සතිය බඩු ගන්නවා කරකැවෙනවා. ඒතකොට මේ මුදල එතන තියෙනවා. මුදලට අවශ්‍ය පාඩන ටික තියෙනවා. මේ සහ මුදලට වෙනදාමක් අපි කරන්නේ. සහ මේ සමබාර සමිතිය තිබුණ නැත්නම් අද ගමේ මේ පොඩි කඩහිමියට තොග බඩු ගන්න තැනක් නැහැ ගහදිලිව. හැබැයි අපේ සමබාර සමිතියෙන් අද ඒකට ඔවුන්ට පුළුවන් තොග තමයි දෙන්න අවශ්‍ය ටික ගෙනහිල්ලා ගමේ ජනතාවට දෙන්න පුළුවන්. මේ යාන්ත්‍රණ අපි හදලා තියෙනවා. හොඳයි. දැන් මේ පළාත් පැත්තෙන් ගත්තොත් කොමසාරිස්තුමනි මේ දැන් අපි දන්නවා දැන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වැහෙනවා. කැප්පැටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ මේ සියලු දේවල් වැහෙනවා. දැන් එළවලු තුග තියෙනවා. මේවා මිලදී ගන්නට මේවාට අම්මාකාරයකින් ලබාගෙන බෙදා හැරීමේ ක්‍රියාවලිය නිරත වෙන්න සම්පකාර වලට හැකියාවක් තියෙනවද? ඔබතුමාලා මේ විදිහට ඒක කරනවද? ඔව් මේ විදිහ විශේෂයෙන් මේ අපේ දිස්ත්‍රික් කමිටුව හරහා එළවලු මිලදී ගැනීම විශේෂයෙන් මෙහිදී පළාත් පාලන ආයතන සහ ප්‍රාසලික කම්බරු තමයි වැඩිපුර ක්‍රියාත්මක. කෙසේ නමුත් අපේ ක්‍රියාකාරී සනස සමිති මේ වෙලාවේදී අපිත් එක්ක එකතු වුණා මේ කාර්යය විශේෂයෙන්ම අපේ ප්‍රදේශයට කැප්පැටිපොළ ප්‍රදේශය ඒ වගේම ඇඹිලිපිටිය ප්‍රදේශයේ කිට්ටුයි ඒ ප්‍රදේශ වලින් විශේෂයෙන්ම එළවලු වර්ග ගෙනල්ලා බෙදා හැරීම සනස සමිති හරහා කරන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විවිධ සේවා සම්පකාර සමිති හරහා බෙදෙද්දී සනස සමිති මූලිකත්වයේ ගත්තා එළවලු බෙදා හැරීම කරන්න ඒ යටතේ විශේෂයෙන්ම මේ වෙලාවේ ආදායම නැහිටලා තියෙන සමහර අය ස්වේච්ඡාවෙන් එකතු වෙලා ඒගොල්ලන්ගේ වාහන පාවිච්චි කරලා ඒ ගෙනල්ලා ඉතාලම ඇතුලේ සමහරකට කොළොන්න ඒ වගේ පළාත කෙරවල වල ගොඩක වෙල සහ අපේ විශේෂයෙන්ම අපි නාගරික ග්‍රාමීය වගේම වතු ප්‍රජාවක් සිටින පළාතක්. ඉතින් මේ පළාත්වල ජනතාවට හැමෝම කොටු වෙලා ඉන්න වෙලාවක මේක අපේ ඒ ශේෂ්ත්‍ර තුනටම අදාළව අපේ විවිධ සම්පකාර සමිති සහ සනස සමිතිය වගේම වනිස සමිතිය වතු නිවාස සම්පකාර සමිති මේ සියල්ල එකතු වෙලා ඒ කාර්යය නිරත වෙනවා. දැන් ඔය රක්වාන කලවාන බලංගොඩ මේ වගේ මේ ප්‍රවේශයන් ටිකක් අපහසු ප්‍රදේශවලට පවා ඔබතුමන්ලා 100%ක සහතිකයක් දෙන්න පුළුවන්ද මේ වෙද්දි භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ඔබතුමන්ලාගේ ජංගම රථ මේ දේවල් යොමු කරලා තියෙනවා කියන කාරණේ? ඔව් ජංගම රථ ක්‍රියාත්මකයි. ඒ වගේම විශේෂයෙන්ම අපිට වනිස වතු නිවාස සමිති වලින් ඒ වතු අධිකාරිතුමන්ලා හරහා අපි සම්බන්ධ වුණා. සමහර අවස්ථාවල ඔවුන්ගේ වාහන වලින් එනවා ඒ සමිතියට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය ගෙන යන්න. ඒක අපිට එතුමලා තොරතුරු මුලින් ලබා දෙනවා අපිට මේ දිනවලට මෙච්චර ප්‍රමාණයක් අවශ්‍යයි. සමහර අවස්ථාවල අපි කෙලින්ම සමිතියේ බොහෝ අවස්ථාවල වතු තියෙනවා ප්‍රාදේශිකයක්. ඒ ප්‍රාදේශිකයට අපි භාණ්ඩ ගෙන යනවා. එහෙම නැත්නම් ඕන අරගෙන යනවා. එහෙම දෙකම නොවන අවස්ථාවල අපි ජංගම සේවා හරහා අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය ප්‍රමාණ සමහර කිලෝමීටර් 30 40 අපි දුර ප්‍රවාහනය කරා දුෂ්කර මාර්ගවල අපේ කොමසාරිස්තුමා කිව්වා වගේ මේ වෙලාවේ ලාභයේ කිසිසේත්ම අපි දැක්ුවේ නැහැ. අපේ තියෙන අවම පහසුකම් පාවිච්චි කළා අපි මේ වැඩේ කරා. නමුත් කියන්න සතුටුයි පළාත් සම්පකාර සංවර්ධන මුද්‍රේ මිලියන 2ක් පමණයි අපිට සමිතිය වලට දෙන්න අවශ්‍ය වුණේ මුදල් විදිහට. මිලියන 200ක ද්‍රව්‍ය ජනතාව අතරට යද්දී 100%යි. ඒතකොට මිලියන 2යි අපි දීලා තියෙන්නේ. ඒ සියල්ල සුරක්ෂිතව තිබුණ ඔවුන්ගේ අරමුදල් වලින් තමයි ඔවුන් සම්පාදනය කරගත්තේ. ඒ නිසා ඒ සමාජ මෙහෙවර විශේෂයෙන්ම සමාජ ව්‍යවසායක ව්‍යාපාරයක් විදිහට සම්පකාර ව්‍යාපාරයේ වැදගත්කම මේ වෙලාවේ මම හිතන්නේ ඉස්මතු වෙමින් පවතිනවා. දැන් මේ වෙලාව කියන්නේ ජාතික රූපවාහිනිය අපි මේ ජාතික වගකීම ඇතුලේ හැම කෙනෙක්ම අපිත් එක්ක බොහොම ලොකු සම්බන්ධතාවයක් සහ බොහොම අධීක්ෂණයෙන් ඉන්න වෙලාවක් මේක. රජයේම මේ වෙලාවේ ඇත්තටම අර අපි එකපාරට වෙනස් වෙලා ඔන්ලයින් විදිහට වැඩ පටන් ගත්තා. ඊ-ගවර්න්මන්ට් විදිහට රජයේ වැඩ ටික ගෙදර ඉඳලා වැඩ පටන් ගත්තා. දැන් එහෙම බලනකොට ඔබතුමන්ලා ගම්වලට ගිහිලා ලොකු සේවයක් කරනවා. ඔබතුමන්ලාගේ වැඩ කටයුතු දියත් කරද්දී ගැටලු ඇත් වෙන තැන් තියෙනවද? අර ජංගම රථ ප්‍රමාණවත් තරම් තියෙනවද? එහෙම ගැටලු තියෙනවද ඔබතුමන්ලාගේ පහසුකම් පැත්තෙන්? ජංගම රථ සපයා ගැනීමෙන්දී යම් ගැටලුවක් තියෙනවා. එකක් සමිති සතු තියෙන බොහෝ අවස්ථාවල වාහන දෙකක් තුනක් පමණයි. නමුත් ඒ අවස්ථාවට විශේෂයෙන්ම පළාත් සභාවෙන් ප්‍රාදේශීය ලේකම්තුමාලා සහ පළාත් පාලන ආයතනවලින් අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම ඇත්තටම ස්වේච්ඡාවෙන් එකතු වෙච්ච පෞද්ගලික අංශේ අයත් හිටියා. වුණ අපිට දුන්නා. නමුත් මේ ප්‍රවාහන ගැටලුව තමයි අපිට වැඩි වශයෙන් තිබුණේ. විශේෂයෙන්ම අපි කොළඹින් ගෙන යන භාණ්ඩයක් කණ්ඩායමක් එක්ක එකතු වෙලා පැක් කරලා ඒ සියල්ල කරලා නිවසට ගෙන යනකොට එන අර පිරිවැය අපිට යම්කිසි ප්‍රමාණයට වඩා වැඩි වෙලා තිනවා. නමුත් ඉල්ලීමට අවශ්‍ය සැපයුම අපි නිරන්තරයෙන් ලබා දෙනවා. ප්‍රවාහනයට තව ප්‍රවාහනකාරයට අපි යම්කිසි තව සම්බන්ධ වීමක් කරගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම දැන් කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනවා වගේ මට්ටමක අර මේ එක එක ආයතන වලින් සහයෝගය ලැබිලා තිබුණා. නමුත් අපි
එවැනි ක්‍රමයක් තවම අපිට ගම්මට්ටමේ නිර්මාණය කරගන්න බැරි වුණා. නමුත් අපි සතුව තියෙන සම්පත් වලින් උපරිමය අපි කරනවා. ඒ වගේම මම හිතනවා මේ මෙතුමා කිව්වා වගේ අපි 200ක 300ක අලවියක් වර්ධනය කරගෙන තියෙන මේ මොහොතක් දැන්ටත් පාරිභෝගික ජනතාව ඉල්ලීමක් තියෙනවා මේක පුළුවන් නම් දිගට කරගෙන යන්න. ඒ කියන්නේ ඔවුන් දැන්ටම හුරු වෙලා තියෙනවා අර නිවසට භාණ්ඩ ගෙන එනකොට ඒ පහසුව අත්විඳින සහ විශ්වාසනීය බව ඒ වගේම සහන මිල මේ සියල්ල අපි දැන් රැකගෙන යනවා. මම හිතන්නේ ඒ නිසා අපිට මේ අර්බුදය තුලින් තමයි අපිට විසඳුම් ලැබෙන්නේ. ඒ තුලින් මම හිතන්නේ සම්පකාර ව්‍යාපාරයේ ශක්තිය රටේ සංවර්ධනයට දායක කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙලා තියෙනවා. කියන්නේ චාමර ඉස්සෙල්ලා අර එළවලු ගැන අහනකොට එළවලු වලත් යම් කිසි අර්බුදයක් පහු කාලේ තිබුණ නිසා ගරුමෙතුමා අපිට උපදෙස් දුන්නා පුළුවන් ද කියලා බලන්න මේ කෙල්ලින්ම ගොවියාගෙන් නිෂ්පාදකයාගෙන් පාරිභෝගිකයා වෙත එන ක්‍රමවේදයක්. අපි මේකට සැලසුම් සකස් කරා ෆාමර්ස් මාකට් කියලා. එතකොට අපි ඒක නෝරිලින් වෙන්න පුළුවන්, යාපනයෙන් වෙන්න පුළුවන්, ඇඹිලි පිටියෙන් වෙන්න පුළුවන් ගොවියාගෙන් ඍජුවම මිල දී ගන්න සමපාර සමිතිය හරහා ව්‍යාපාරය හරහා මිල දී ගන්න එළවලු සහ පළතුරු කොළඹ ස්ථාන 10ක් අපි තෝරගෙන හිටියේ මේ වෙනකොට. පෙබරවාරි මාසේ අපි මාර්තු මාසෙ තමයි ආරම්භ කරන් හිටියේ. තෝරගෙන හිටියා මේ ඍජුවම නිෂ්පාදකයන් ගන්න නිෂ්පාදන අපි අතරමැදියා වෙලා. ඒතර අතරමැදිය වෙන්න නැහැ. අපි විතර අතරමැදියෙක්. එතනට ගෙනල්ලා ඒ නිෂ්පාදන ආයතනයට ගෙනල්ලා තැනට ගෙනල්ලා අපි පහසුකම් සපයන්න. සහ රජයේ කාර්යාල පරිශ්‍රයන් වල එහෙම. අපි මේ සැලසුම් සකස් කරගෙන ඉතින් මේ සියල්ලම උනේ. බෑ අද වෙනකොට ගරුමෙතුමා උපදෙස් දුන්නා පුළුවන් නම් එළවලු සහ පළතුරු කල්ත බාගෙනීමේ ක්‍රමයේදී. දැන් අපි මේකටත් අපේ කණ්ඩායම් ඉන්නවා. අපි කතා කරා එකක් තමයි අපිට විජලනය කරන්න පුළුවන්. එළවලු සහ පළතුරු. ඊළඟට ප්‍රීස් කරලා ගන්න පුළුවන්. ශීතාගාරවල තියන්න පුළුවන්. දැන් අපි මේකට අපේ කණ්ඩායම් කීපයක් ඉන්නවා. අපි දැන් එක සාකච්ඡා කරන මේ දිනවල කොහොමද අපි මේක ආරම්භ කරන්නේ? එහෙම වුණොත් අපි ළඟදිම අපිට ඒකත් අපි සමහරට සුළු මට්ටමින් වෙන්න පුළුවන්. නමුත් අපි ආරම්භ කරන්නේ. ඒතර අපි දැන් අපි ගාව තියෙනවා මේ මත්ස්‍ය අස්වැන්න. අපේ සමබර සමිති දීවර සමිතිය හරහා. ඒ කොහොමද අපි ඒක ප්‍රීස් කළේ? ඒ කියන්නේ එකපාරටම අපිට ප්‍රීස් කරලා අපිට යවනවා නම් අපේ සුපර් මාකට් චේන් එක හරහා ඔබට අවශ්‍ය මාළු ග්‍රෑම් 250ද 250 ගෙන යන්න පුළුවන් මේ ආපද්‍රව්‍ය මුකුත් නැහැ. හොඳට කපපු මේ කැබලි කුට්ටි කරලා අපිට ඒක දෙන්න පුළුවන්. අපි දැන් ඒකත් මේ වෙලාවේ අත්හදා බලමින් ඉන්නවා කොහොමද අපි මේක කරන්නේ. කියන්නේ මේක අපිට හොඳ අවස්ථාවක් වුණා අලුත් දේවල් සංකල්ප වලට යන්න. ඒ නිසා මේ බොහෝ විට එළවලු සහ පළතුරු අපිට ළඟදීම ආරම්භ කරන්න පුළුවන් වෙයි. මොකද ඒක ගරුමෙතුමා නිතරම කියන දෙයක්. මොකද තියෙන කාලේට තියෙනවා සෑහෙන. එක පාටම හිඟයක් එනවා. මිලිහෙල යනවා. ඉතින් මේක රටාවක් වුණාට අපි මේකට තාම විසඳුමක් නැහැ. මේකට සමපාර ව්‍යාපාරය රහ විසඳුමක් දෙන්න කියන එක එතුමා දැනුම් දුන්නේ යනවා අපි දැන්. ඒකත් සකස් කරමින් යනවා. මම හිතන්නේ මේ අවස්ථාවේ අපිට ඒකත් කරන්න පුළුවන් වෙයි. පාරිභෝගිකයට භාණ්ඩ සපයන්නට ඔබතුමන්ලට තොග වශයෙන් භාණ්ඩ මිලදී ගන්න හිඟයක් තියෙනවද? අවශ්‍ය තරම් තියෙනවද? අපිට එතන ගැටලුව ඕනේ. මොකද අපිට ඇත්තටම ආනයනය කිරීමේ හැකියාව අපිට තියෙනවා බලය. නමුත් අපි බොහොම සුළු වශයෙන් තමයි ඒක කරන්නේ. මේ වෙනකොට අපේ තිබුණේ සීනි ටිකක් සහ ටින් මාල් ටිකක් විතර අපි ගෙන අවුරුදු 2 ලක කරගෙන ගෙනලා තිබුණේ. අපිට දැන් තියෙන එකම ගැටලුව තමයි අපි අද හිතමු බීලෝනේ අපිල්ලනවා කියලා කිලෝ ලක්ෂ 2ක්. අපිට අද ලක්ෂ 2 ගන්න නැහැ. ඔව්. කියන්නේ තොග සැපීමේ තොග තියෙනවා. නමුත් තොග සැපීමේ යම් ගැටලුවක් අපිට තියෙනවා. ඒ කියන්නේ අද කිලෝ 50000 කට කිලෝ ලක්ෂයක්. එහෙම තමයි. එතකොට අපිට අර මිල උච්චාවචනයක් අපිට සිද්ධ වෙනවා. මේක ගැටලුව සමහරට අපිට වැඩි මිලට ගත්තා ටිකක් අඩු කරලා ලකුණු වෙනවා. මොකද දවස් දෙකකට ඉන්නේ මිල දෙහම දිනපතා අපිට තොග ගන්න වෙලා තියෙනවා. අපි දිනපතා තොග අරගෙන තමයි පළාත් වලට යවන්නේ. පළාත් වලනොත් සමිති කොළඹට එනවා තොග ගන්න. මොකද සමිතියක් ගන්නේ සමහරට කිලෝ 5000යි 10000යි. අපි කිලෝ ලක්ෂ 3ක් 4ක් 5ක් එක සැරේට ගන්න ඕනේ. එතන ගැටලුවක් තියෙනවා තොග නැතුව නෙමෙයි. ඒක වෙනත් අවශ්‍ය තරම් ප්‍රමාණයක් සපයන්න වෙලද එක පාටම සපයන්නේ නැහැ. ඒක උන් තියාගෙන ටික ටික සපීමක් කරන්නේ. තොග වෙලෙන්ද ඒක ගැටලුව විතරයි තියෙන්නේ. නැත්නම් මේ ගැටලුවක් නැහැ තොග. එහෙම සපයලත් අපි අවශ්‍ය ඉල්ලීම මේ කවුරුත් අපි ගාවට ඇවිල්ලා හැරලා ගිහිල්ලා නැහැ. මේ ලංකාව පුරාම තොග තියෙනවා. හොඳයි. අපි සෑහෙන වෙලාවක් කතා කරා කාලයක් නොදැනීම ගත වුණා. දැවැන්ත වැඩපිළිවෙලක් දැවැන්ත කාර්යභාරයක් ඔවුන් මේ වෙද්දි සිද්ධ කරනවා. ඒ නිසා පළාත් වශයෙන් මේ ප්‍රායෝගිකව දියත්වීම පිළිබඳ පළාත් කොමසාරිස්තුමා පැහැදිලි කරා. ඒ වගේම රේඛීය වශයෙන් මේ සමස්තයක් විදිහට රට පුරාම පාලනය කරන්නේ කොහොමද කියන කාරණේ ඔවුන්ගේ මූල්‍ය ශක්තිය මත ඒ කියන්නේ සමාජික මුදල් ආරක්ෂා වෙමින් 100%ක්ම අතිරික්තය මූලික කරගනිමින් මේ වෙද්දි ලාභ පරමාර්ථයේ පරිබාහිරව සමාජය වෙනුවෙන් දැවැන්ත කාර්යයක් සම්පකාර ව්‍යාපාරයේ මේ වෙද්දි කරනවා. ඒ අනුව තමයි සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මේ මොහොතේදී රට වෙනුවෙන් කරන කාර්යභාරය කුමක්ද කියන දේ ඔබ වෙනුවෙන් පැහැදිලි කරේ. ඒ අතරතුරේදී නොදන්නා කෙනෙක් වී නම් ඔවුනටත් යම් ආකාරයෙන් පහසුකම් සපයාගන්නේ කෙලෙසද කියන කාරණය පිළිබඳ විශේෂයෙන් ග්‍රාමීය බැංකුවල ඔබ ගිණුම් හිමියෙක් නම් මේ අවශ්‍ය මූල්‍යමය කාරණා පිළිබඳ කියුණා. ඒ නිසා මේ සියලු දේ පිළිබඳ ඔබට දැනුවත් භාවය වෙනුවෙන් අපි
ඉදිරිපත් කළේ. ඒ අනුව සම්පකාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සම්පකාර කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර් සුවින්ද එස් සිංගපොලි මැතිතුමනි බොහොම ස්තුතියි පැමිණීම වෙනුවෙන්. ඒ වගේම සබරගම් පළාත් සම්පකාර කොමසාරිස්තුමන් මයුර ආරන්දර මැතිතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම. ඔබතුමන්ලා කරන සේවය ඔබතුමන්ලාගේ දැන් සාමාන්‍යයෙන් ගෙවල් වල ඉන්න ඕනේ කියලා හැමෝම කියන වෙලාවකදී මේ අත්‍යවශ්‍ය සේවා විදිහට එළියට බහලා ජනතාව වෙනුවෙන් කරන කාර්යය අප හදවතින්ම අගය කරනවා. මොකද අපි වෛද්‍යවරුන්, හෙදිහෙදියන්, ආරක්ෂක අංශය, රජය මේ සියලුම දෙනා පිළිබඳ කතා කරන විටදී අපට නොදැනුණු මගහැරුණු බොහෝ පිරිසක් සිටිනවා. රාජ්‍ය අංශයේ විදිහට ගම්මානවල තමන්ගේ සේවය ඉතාමත් 100%ක් සාර්ථකව ඉෂ්ට කරන. ඒ නිසා තමයි ජාතික රූපවාහිනිය විදිහට අපි ඍජුවම මේ අංශවලට ඉඩකඩ ලබා දී ඔවුන් කරන කාර්යභාරය සමාජගත කරන්නේ. ඒ වගේම විශේෂයෙන් මතක් කළ යුතු කාරණයක් තියෙනවා මේ මොහොතේ වෙද්දී රජය විවිධාකාරයෙන් ජනතාවගේ මනස වෙනස් කරන්නට වැඩපිළිවෙළ දියත් කරනවා. ආරක්ෂක අංශ විශේෂයෙන් මහල් නිවාස මූලික කරගනිමින් විවිධාකාරයේ සංගීත වැඩසටහන් යොමු කරනවා. එහිදීද ජන ඒකරාශී වීමක් යම් ආකාරයෙන් සිදුවීම පිළිබඳ දර්ශන තිබෙනවා. ඒ නිසා එවන් අවස්ථාවන් වලදීද ඔබගේ පරතරය තබාගෙන ජනතාව විදිහට කටයුතු කළ යුතුයි කියන ඉල්ලීම මේ මොහොතේදී අපි විශේෂයෙන් සිදු කළ යුතුයි. හැම වෙලාවකම පුළුවන් විදිහට පරිස්සම් වෙමු. ජාතික රූපවාහිනිය විදිහට අපේ මාධ්‍ය කාර්යභාරය ජාතිවාදයේවත් ආගම්වාදයේවත් කිසිවක් නොව මේ වෙලාවේ සිදුවෙන ජාතික වැඩපිළිවෙල හරහා ශ්‍රී ලංකාව විදිහට අප මේට මුහුණ දීම සඳහා හෙටත් ඇලි හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයිබෝවන්.